समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्ते शृण्वन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කේනත්සු නියතෝ ලෝකෝ කේනසුනප්පකාසති කිස්සාබිලේපනං බ්‍රූහි කිංසු තස්ස මහභයන්ති. පින්වත්නි, අදත් පොය දවසේ පැයක පමණ ධර්ම දේශනාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා. හැම පොයකදීම මේ ශීල භාවනා කටයුතු කරන උපාසක උපාසිකාවන්ට ප්‍රයෝජනවත් වන සමාධි විදර්ශනා භාවනා පිළිබඳව කරුණ විස්තර වන දේශනාවක් තමයි අද සිද්ධ කරන්නේ. ඒ අනුව අදත් සුත්ත නිපාතයේ අජිත සූත්‍රය කියන එකෙන් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අජිත සූත්‍රයත් ඊටාම ශ්‍රේෂ්ඨ ඊටාමත්ම ගැඹුරු ධර්මයක් විස්තර වෙන සූත්‍ර දේශනාවක්. ඒ වගේම භාවනා යෝගීන්ටත් බොහෝම ප්‍රයෝජනවත් වන දේශනාවක්. ඒ නිසා හැමදෙනාම හොඳින් ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ ධර්මඥානය වැඩි දියුණු කරගෙන සමාධි විදර්ශනා භාවනා කරලා තමන්ගේ බලාපොරොත්තු සියල්ලක්ම සඵල කරගෙන උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්නට ඕන. අජිත සූත්‍රය පමණක් නෙමෙයි, මේ සුත්ත නිපාතේ අට්ඨක වග්ගය කියන එකේ සූත්‍ර 16ක් තියෙනවා. ඒ ගැන කෙටි විස්තරයක් ඉදිරියේදී කියා දෙනම ඒ සූත්‍ර 16න් මුලින්ම තියෙන එක තමයි අජිත සූත්‍රයේ අජිත ප්‍රශ්නය කියන එක. අන්න ඒක ගැනයි අද ටිකක් කරුණු කියා දීමට බලාපොරොත්තු වෙන්නේ. මේකට පුංචි නිදානයක් තියෙනවා. ඒ ගැන මුලින්ම කියා දෙන්නට ඕන. වේද මන්ත්‍රේ පරතරට ගිය
බාබරේ කියලා බ්‍රාහ්මණෙක් සිටියා සවැත් නුවර. මේ බාබරේ බමුණා සවැත් නුවරින් නික්මිලා දක්ෂිනාපථය කියන එකට ගියා. ඒ දක්ෂිනාපථයේ අස්සක මූලක කියලා රජවරුන් දෙපළක් ඉන්නවා. අස්සක රජුරුවන්ගේ රටයි මූලක රජුරුවන්ගේ රටයි. මේ දෙරට අතරේ තියෙනවා ගංගාවක් ගෝදාවරී කියලා. ගෝදාවරී ගංග. මේ බාවරී බ්‍රාහ්මණයා ගෝදාවරී නදී තෙරට ගිහිල්ලා අසපුවක් කරගෙන පන්තලක් වගේ හදාගෙන පළවැල කමින් වාසය කරනම තාපස ප්‍රවෘජ්ජාවෙන් පැවිදි වෙලා තාපස ජීවිතයක් ගත කරනවා. ඒ ගෝදාවරී ගන්තර ගමක් තියෙනවා. මේ බමුණා එහි යනමයනවා. එක දවසක් මේ බමුණාට පුද පූජා ආදි වශයෙන් ලැබෙන සියලු දේ එකතු කළා ඒ ගමට ගිහිල්ලා ගමේ මහා දානයක් දුන්නා. ඒ දාන දීලා හිටන් මේ බාවරේ බ්‍රාහ්මණයා තමන්ගේ පන්සලට පැමිණෙනවා. ඔහු පැමිණිලා ඉන්නකොට යාගන්න ඒ ගන්න බැරි පිපාසයෙන් පීඩිත වූ දත්වල මල බැඳුන බමුණෙක් ආවා. ඉතින් මේ ගෝදාවරී ගන්තර පන්සලේදී බාවරී බ්‍රාහ්මණයා ඒ ආගන්තුකයාට ඉදම් මිතිම් ආදී වත් පිළිවෙත් කළා. එහෙම කළාට පස්සේ ඒ ආපු අමුත්තා බාවරී බ්‍රාහ්මණයාගෙන් කහවණු 500ක් ඉල්ලුවා. මේ අවස්ථාවේ මේ බාවරී බ්‍රාහ්මණයාට කිසිවක් නැහැ. ඒ නිසා කිව්වා අද මම විශාල දානයක් දුන්නා. මා ළඟ තිබිච්ච සේරම වස්තු වියදම් කරලා. දැන් ඔබට දෙන්න මා ළඟ කහවණු කීයක්වත් නැහැ. මෙහෙම බාවරේ බ්‍රාහ්මණයාට ආගන්තුකයාට කියන්නට යුතුය. එතකොට ආගන්තුක බමුණා මේ බාවරේ බ්‍රාහ්මණයාට ශාපයක් කළා. ඔබ මට කහවණු 500ක් දුන්නේ නැහැ. ඒ නිසා මෙයින් 7 වන දවස කගේ හිස සත්කඩකට පැලෙන්නේය කියලා හිතන් මේ විදියට ශාප කළා. ශාප කළා යන්න කියලා. ඒ ආගන්තුකෙක් වශයෙන් ආව බමුණ කුහකයෙක්. නමුත් මේ බාවරේ බ්‍රාහ්මණයාට මේක හිතට වැදුණා. ඒ බාවරේ බමුණා ධ්‍යාන උපදවගෙන හිටියේ
දැන් ධානවලට සමවදින්නත් බෑ. හිතේ කනස්සල්. හිත පසුතැවිලි වෙනවා. මේම හිතේ නොසන්සුන් බවෙන් යුක්තව තමයි දැන් මේ බාවරේ බ්‍රාහ්මණය වාසය කරන්නේ. දවසක් දෙවියෙක් මේ බාවරේ බ්‍රාහ්මණය දැකලා මෙහෙම කියනවා. ඔබෙන් කහවණු ඉල්ලා ගන්න ආපෝ බමුණා කුහකේ. ඔහු ළඟ කිසිදු ගුණයක් නැහැ. කුහකකම් කරමින් ජීවත් වෙනවා. ඔහු හිස දන්නෙත් නැහැ. හිසේ පැලීම කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. මේ දෙවියෙක් කියන්නේ. මේ දෙවියා බාවරේ බ්‍රාහ්මණයාට මෙහෙම කිව්වහම අහනවා කවුරුද ඒ හිසත් හිසේ පැලීමක් දන්නා. එතකොට මේ දෙවියා උත්තර දෙනවා කපිලවස්තු කියන නගරයෙන් අබිනිෂ්ක්‍රමණය කරලා පැවිදි වෙච්ච බුදුරජාණන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ අරහං ආදී ගුණයෙන් යුක්තයි. උන්වහන්සේ සියලු ලෝක සත්වයාට සැප පිණිස හිත වැඩ පිණිස කටයුතු කරනවා. අන්නේ බුදුරජාණන් වහන්සේ නම් හිස කියන්නේ මොකද්ද? හිසේ පැලීම කියන්නේ මොකද්ද කියලා හොඳටම දන්නවා. මේ බාවරී බ්‍රාහ්මණයා මහ පිං ඇති කෙනෙක්. අතීතේ බොහෝම පින්දහම් කරලා අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ රහත් වෙන්න පතාගෙන ආපු මහ පිං ඇති කෙනෙක්. ඒ නිසා බුද්ධ කියන නම ඇහෙනකොටම මේ බාවරේ බ්‍රාහ්මණයාට මහා පුදුම ප්‍රීති ප්‍රමෝදයක් ඇති වුණා. උන් හිටිතෙන් අමතක වුණා. බුද්ධ කියලා නම ඇහෙනකොට ඉක්මනට ඇහුවය දෙවියගෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහෙද වැඩ ඉන්නේ? මේ උත්තරාපතයෙහි සවැත් නුවර කියලා නගරයක් තියෙනවා. ඒ සවැත් නුවර තමයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්න කියලා කිව්වා. දැන් බමුණාට මහා ලොකු ප්‍රීතියක්. බාමරී බ්‍රාහ්මණයා වේද මන්ත්‍රයේ පරතරට ගිය කෙනෙක්. එයාගේ ගෝලයක් ඉන්නවා 16 දෙනෙක්. අජිත ආදී ගෝලය 16 දෙනෙක් ඉන්නවා. මේ සේරම ගෝලයට එකතු කළා මේ බාවරේ බ්‍රාහ්මණ. මේ බුද්ධ කියන නම ඇසුණට පස්සේ සේරම ගෝලයට එකතු කළා. ගෝලය 16 දෙනා. මෙන්න මේ විදිහ බුද්ධ කියලා කෙනෙක් ඉන්න බව දැනගන්නට ලැබුණා.
අපි ගිහිල්ලා බලමු අපේ වේද මන්ත්‍රවල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ කියන උත්තමයාගේ ලක්ෂණ මොනවද කියලා. අපි ගිහිල්ලා බලමු මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදිය ඒ බුදුරජාණන් වහන්සේට තියනවාද කියලා. මෙහෙම සාකච්ඡා කරලා ගෝලය 16 දෙනත් එක්ක මේ බාවරී බ්‍රාහ්මණයා දැන් යනවා බුදුරජාණන් වහන්සේ හොයාගෙන. මෙහෙම ගිහිල්ලා සවැත් නුවරට වැටුණා. කලින්ම මෙහෙම කාරණයකුත් මේ බාවරී බ්‍රාහ්මණයා කිව්වා. අපි බුදුන්‍ය කියලා මේ ලෝකේ තව බොහෝ දෙනා ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ නියම බුදු කෙනෙක්ද කියලා අපි තෝරගන්නවා. ඒක තෝරා ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලක්ෂණ අපේ මන්ත්‍රවල එනවා. ඒ අනුව අපට ඒක තෝරගන්න පුළුවන් ගිහිල්ලා බලලා දැකලා. ඊළඟට දැන් මම ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. නියම බුදුරජාණන් වහන්සේ නම් මම අහන ප්‍රශ්නෙට පිළිතුරු දෙයි. හැබැයි මේ ප්‍රශ්නේ අහන්නේ මම වචනයෙන් කටින් නෙමෙයි. හිතෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. වචන වලින් නෙමෙයි. මෙහෙම මේ ගෝල පිරිසටත් කියලා ගියා බාවරී බ්‍රාහ්මණයයි ගෝලය 16 දෙනයි බුදුරජාණන් වහන්සේ දකින්න. බුදුරජාණන් වහන්සේ දකින්නකොටම මේ අය තේරුම් ගත්ත මේ ලක්ෂණ වලින් යුක්ත නම් ගිහිගේ හිටියානම් එක්ක සක්විති රජ වෙන්න ඕන, මහණ වුණා නම් බුදු වෙන්න ඕන. ඔක්කොම ලක්ෂණ තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ තොන්ට සියලු ලක්ෂණ ප්‍රකට වෙන්න සැලැස්සුවා. බුදුරජාණන් වහන්සේට ඕන කරන්නේ මොන ක්‍රමයකින් හරි හදවත දීලා හරි සත්‍යයකට ධර්මය අවබෝධ කරගන්න. දැන් මේ බාවරී බ්‍රාහ්මණයාතුළු ගෝල පිරිස තේරුම් ගත්ත මේ ලක්ෂණ වලින් යුක්ත නම් ඒකාන්තයෙන්ම බුදු වෙන්නට. දැන් ඒ ගැන නිශ්චයකට බැස්සා. ඊළඟට අනිත් කාරණා. නියම බුදු කෙනෙක් නම් මම සිතින් අසන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. වචනයෙන් නෙමෙයි සිතින් ප්‍රශ්නේ අහන්න. සිතින් අතෝ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. ඉතින් මේ බාවරී බ්‍රාහ්මණයා සිතින් ඇහුවා. මුදුන හිස කියන්නේ මොකද්ද? හිසේ පැලීම කියන්නේ මොකද්ද කියලා. මේකයි අහපු ප්‍රශ්න. අර ආගන්තුක බමුණෙක් ඇහිල්ලා ශාප කළානේ මේ බාවරී බ්‍රාහ්මණයාට.
එතකොට දෙවියෙක් කිව්වා ඒ ආගන්තුක බ්‍රාහ්මණයා කුහකයෙක්. ඔහු හිස දන්නෙත් නැහැ, හිසේ පැලීම දන්නෙත්. කවුද දන්නේ ඇහුවොත් අහවල් ප්‍රදේශයේ වාසය කරන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නම් හිසක් දන්නම හිසේ පැලීමක් දන්නම කියලා. ඉතින් අන්නේ ප්‍රශ්නේ තමයි දැන් ඇහුවේ. බාවරී බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ලක්ෂණ දැකලා මේනම් බුදුරජාණන් වහන්සේම තමයි කියලා ඒ ලකුණු වලින් නිෂ්ඨාවට ගිහිල්ලා ඊළඟට හිතෙන් ඇහුවා. හිස කියන්නේ මොකද්ද? හිසේ පැලීම කියන්නේ මොකද්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට උත්තර දුන්නා. කොහොමද? අවිජ්ජාමුද්ධාති ජානාහි විජ්ජාමුද්ධාධිපාතිනි සද්ධා සති සමාධි ඡන්ද විරියේන සංයුතා. මේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න හැටි. ඒ ගාථාවේ තේරුම මෙහිමයි. අවිද්‍යාව මේ සංසාර ගමනේ හිසයි. සසර යාමට ප්‍රධාන වෙන්නේ අවිද්‍යාව. ඒ නිසා අවිද්‍යාව කියන එක සංසාර ගමනේ හිසයි. සසර හිසයි. මුදුනයි. ඊළඟට ශ්‍රද්ධා සති සමාධි ඡන්ද වීරිය කියන මොහොන්හා යෙදුන මාර්ග විද්‍යාව කියන එක හිස පැලීමයි. දැන් අවිද්‍යාව හිස මුදුන හැටියට දේශනා කළේ බුදුරජාණන්. සේරටම ඉහළින් ඉන්නව අවිද්‍යාව. ඊළඟට අවිද්‍යාව නැමැති හිස බිඳීම තමයි කරන්නේ විද්‍යාව. මොකද්ද විද්‍යාව? ශ්‍රද්ධා සති සමාධි ඡන්ද වීරිය කියන මෙන්න මේවාත් එක්ක යෙදුන රහත් මාර්ග විද්‍යාව තමයි ඒ හිස පැලීම බිඳ දැමීම කියන්නේ. ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියලා අපට පුරුදු වෙලා තියෙන්නේ. මෙතන ශ්‍රද්ධා තියෙනවා, වීරිය තියෙනවා, සති තියෙනවා, සමාධි තියෙනවා. ඊළඟට ඡන්ද කියලා අංගයක් තියෙනවා. ඒක තමයි ප්‍රඥාව. මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ. ඉන්ද්‍රිය ධර්මයන් පහත් එක්ක යෙදිච්ච රහත් මාර්ග ඥාන. අනේ ඒක තමයි මේ සංසාර ගමන නැමැති හිසේ බිඳීම කරන්නේ. ශ්‍රද්ධා සති සමාධි ඡන්ද වීරිය කියන මොහා යෙදුන රහත් මාර්ග ඥානයෙන් අවිද්‍යාව නැමැති හිස පලා දමනවා කියලා මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අදාළා.
දැන් මේ බාවරී බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ලක්ෂණ බලලා දැකලා හොයලා මේ ලකුණු වලින් යුක්ත නම් බුදු කෙනෙක්ම වෙන්න ඕන කියලා තීරණයට බැහැලා හිටියේ. ඊළඟට මේ අඩුපාඩුව හරියන්න නියම බුදු කෙනෙක් නම් මම හිතින් අහන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ඕනේ. දෙවෙනි කාරණය. දැන් මේ බාවරී බ්‍රාහ්මණයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මේ ප්‍රශ්නය හිතින් කතා කළ වචනෙන් නෙමෙයි. හිතින් හිතලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයට බමුණාට මනාකොට පිළිතුරු දුන්නා. සියල්ලදත් ලෝතර බුදුරජාණන් වහන්සේ නමකට මිසක් වෙන කවර කෙනෙකුටවත් මේ පිළිතුර එහෙම දෙන්නට බෑ. බුදුරජාණන් වහන්සේ හරියටම සර්වඥතා ඥානයෙන් බලාවදාරලා මේ බ්‍රාහ්මණයාට නියම පිළිතුර දීවතා. දැන් බ්‍රාහ්මණයාට දරා ගන්න බෑ ප්‍රීතිය. ශාරීරික ලක්ෂණ වලිනුත් මේ බුදු කෙනෙක්ම තමයි. ඊළඟට හිතින් අහපු ප්‍රශ්නයට උත්තර දීමෙනුත් ඒකාන්තයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ තමයි. ප්‍රීති ප්‍රමෝදේ දරා ගන්න බැරුව දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් පිට තමන්ගේ හිස තියලා ගුණ කියා වඳින්න පටන් ගත්තා. දැන් ඔක්කොම තමන්ගේ බලාපොරොත්තු සේරම සාර්ථක වුණා. දැන් මේ බාවරී බ්‍රාහ්මණයයි ගෝලය 16 දෙනා ඔක්කොම 17 දෙනෙක්. මෙහෙම බුදුරජාණන් වහන්සේ බව ඒකාන්තයෙන්ම නිෂ්ඨාවට බැහැලා මේ බාවරී බ්‍රාහ්මණයයි ගෝල පිරිසයි කිව්වා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි හැමදෙනාටම තියෙනම ඔබ වහන්සේගෙන් ඇසිය යුතු ප්‍රශ්න. ඒ නිසා අපට ඔබ වහන්සේගෙන් යම් යම් නොදන්න දේ දැන ගැනීමට ප්‍රශ්න අහන්න අවසර දෙන්න කියලා ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයා ඇතුළු 17 දෙනාට පැවරුව ඕනම ප්‍රශ්නයක් අහන්න කියලා. ඒ පැවරීම කරන්න පුළුවන් සර්වඥතා ඥානය ලැබූ ලෞතර බුදුරජාණන් වහන්සේට පමණයි. ඕනම දෙයක් අහන්න පිළිතුරු දෙන්නම් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විස්තරය ඔක්කොම දන්නවා. අද මේ බාවරී බ්‍රාහ්මණයා ප්‍රධාන ගෝලය 16 දෙනෙක් එනවා මා දකින්න. ඇවිල්ලා ඒ අය මගෙන් හැමදෙනාම ප්‍රශ්න අහනවා. අහලා අන්තිමේදී හැමදෙනාම රහත් වෙනවා. මෙන්න මේක දැකලා එදා බුදුරජාණන් වහන්සේ කොහෙවත් චාරිකාවේ වඩින්න නැතුව
සවැත් නුවරටම වැඩ සිටියා. ඉතින් මේ ගෝලය 16 දෙනාගෙන් එක්කෙනෙක් තමයි අජිත මානවකයා කියන්නේ. තා 15 දෙනෙක් ඉන්නවා. පළවෙනියෙන්ම මේ අජිත මානවකයා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා. එහෙනම් අහන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේකට මේ 16 අට්ඨක වග්ගීය ගාථා කියලා තියෙන්නේ සුත්ත නිපාතයට අයිති සූත්‍ර දේශනාවක්. මේක ඊ타ත්ම පැරණි දේශනා හැටියට සැලකෙනවා. මොකද මේ සූත්‍රවල ගාථා නොයෙක් තැන්වලදී බුදුරජාණන් වහන්සේ මහරහතුන් වහන්සේලා සාකච්ඡාවට ආරම්භ කළා. තනින් තන විසිරී පවතිනවා මේ ගාථා. ඊ타ත්ම ගැඹුරු අර්ථ ඇති ගාථා තියෙනවා. ඉතින් මේ අජිත මානවක ප්‍රශ්නයේදී අහපු ඒව ගැන විස්තරයක් කියා දීමට බලාපොරොත්තු වෙන්නේ අජිත මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. කේනස්සු නියුතෝ ලෝකෝ කේනස්සු නප්පකාසති කිස්සාභිලේපනං බ්‍රූවි කිංසුතස්ස මහභයං. අජිතමානවකයා මේ ගාථාවෙන් ප්‍රශ්න 4ක් ඇහුවා. කේනස්සු නිවුතෝ ලෝකෝ, මේ ලෝකයා ලෝක සත්වයා කුමකින්ද වැසී තියෙන්නේ? ඒක ප්‍රශ්නයක්. ලෝක සත්වයා කුමකින් වැසී තියෙනවා? දෙවෙනි ප්‍රශ්නය තමයි කුමක් හේතු කොටගෙන මේ ලෝක සත්වයා ප්‍රකට නොවේද දීප්තිමත් නොවේද? දෙවෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය තමයි කිස්සාබි ලේපනං ග්‍රෝහි, මේ සත්‍යයාගේ ලේපනය ඇලීම බැඳීම මොකක්ද? හතරවෙනි ප්‍රශ්නය තමයි කිංසුතස්ස මහභය, මේ සත්‍යයාට මහත් වූම භය මොකක්ද? ඔය විදිහට මේ මුල්ම ගාථාවෙන් අජිතමානවකයා බුදුරජාණන් වහන්සේගෙන් තමන්ගේ ගැටලුව විචාරන්නට යෙදුණා. ඊට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිජ්ජායනිතෝ ලෝකෝ විවිච්ඡා පමාදානප්පකාසති ජප්පා බිලේපනං බ්‍රූමි දුක්ඛමත්ත මහභයං. මේ අජිත මානවකයා මුල් ගාථාවෙන් ප්‍රශ්න 4ක් ඇහුවානේ. බුදුරජාණන් වහන්සේ තවත් ගාථාවකින් මේ ප්‍රශ්න 4ටම පිළිතුරු 4ක් දී වදාළා.
කේනස්සු නියුතෝ ලෝකෝ කියලා මේ අජිතමානමකේ අහුවා. මේ ලෝක සත්‍යය කුමකින් වැසී තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිජ්ජාවේ නියුතෝ ලෝකෝ. මේ ලෝක සත්‍යය අවිද්‍යාවෙන් තමයි වැසිලා තියෙන්නේ. අපේ බණ පොතේ හැමතැනම වාගේ විස්තර වෙන්නේ මේ අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියලා. හැමතැනම මේ විදියට මේ දේශනාව තියෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව නොදැනීම, ඒව අවබෝධ කර නොගැනීම තමයි මේ අවිද්‍යාව හැටියට එතන විස්තර වෙන්නේ. ඊළඟට මේ අවිද්‍යාව කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි අන්ධකාරාර්ථය කියලා. අනික සත්‍ය වැසීමේ අර්ථය. ඝන අන්ධකාරයේදී අපට කිසිවක් පේන්නේ නැහැ. චතුරංග කළුවර කියලා එකක් තියෙනවා. මාස පොය දවසක් වීම, මධ්‍යම රාත්‍රිය වීම, තදින් වර්ෂාව පැවතීම, මහ වනමක් මැද වීම කියන මෙන්න මේ කාරණා හතර. මේ කාරණා හතර වුණාම කාටත් තේරෙනවා මාස පොය දවසක රෑ 12ට විතර තද වර්ෂාව තියෙනකොට මහා වනාන්තරයක් මැද්දේ මොනම දෙයක්වත් පේන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි එතන වල්මත් වුණා නම් නපුරු සතුන් අල්ලා ගන්නම, කටු වකුල් වල වැටෙනම, ප්‍රපාත වල වැටෙනම මහ විනාශයකටපත් වෙනවා. ඒ වගේ තමයි මේ අවිද්‍යාවෙත් අන්ධකාරාර්ථයේ හේතු කොටගෙන මේ සත්‍යයන් මහා විනාශයකට පැමිණෙනවා. ඊළඟට සත්‍ය වසා දැමීමේ අර්ථය. මේ ඇත්ත වහලා දාන එක තමයි අවිද්‍යාවේ තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒකට නිදර්ශනයක් මෙහෙමයි. අර වියලි පිදුරු වියලි තන කන්නේ නැති වෙනකොට අශ්වයන්ට දමනමලු කොළ පැහැති කණ්ණාඩිය. ඒ කණ්ණාඩිය දැම්මහම අශ්වයන්ට පේන්නේ මේ වියලි තන කොළ පාට තනකොළ පාට. ඉතින් මේකට රැවටිලා බොහොම කැමැත්තෙන් උම්මේ වියලි තන කොළපාට තනකොළ කියලා කනවා. අන්න නියම අර්ථේ වැහිලා ගියා. මෙතන නියම අර්ථය නම් වේලිච්ච තනකොළ. අර දාපු කණ්ණාඩිය නිසා අමු තනකොළ වගේ පේන්න පටන් ගත්තා. දැන් අපි රතු පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් වටා පිටා පරිසරය අපට ගස්වැල්, ගෙවල් දොරවල් ඔක්කොම පේන්නේ රතු පාටට. නමුත් ඇත්ත ඒක නෙමෙයි. ඇත්තනම් ගස් කොළන් කොළ පාටයි, ගෙවල් සුදු පැහැ ආදී විවිධ පාට තියෙනවා. නමුත් ඒ ඇත්ත වැහිලා ගියා අර දමනලද රතු පාට කණ්ණාඩිය නිසා. ඒ වගේ
මේ කණ්ණාඩියක් දැම්ම වගේ තමයි අවිද්‍යාව ඇත්ත ඔක්කොම වහලා දානවා. ඇත්ත වැහිලා යනවා. ඒක තමයි සත්‍ය වැසීමේ අර්ථය කියන එක. ඊළඟට මේ අවිද්‍යාව ඊටාම සියුම් ධර්මයක්. පොතපත බැලුවත් කොච්චර කිව්වත් ඇහුවත් තේරුම් ගන්න අමාරුයි. ඒ තරම්ම සියුම් ධර්මයක්. දැන් භාවනා කරන අයට තරහක් ආවම තමන්ගේ මනසට තේරෙනවා දැන් තරහක් ආවා කියලා. ආශාවක් ඇති වුනහම ඒකත් තේරෙනවා. මෙනෙහි කරන්න පුළුවන්. ආශාව අනිත්‍යයි කියලා තරහ අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. කවර කෙනෙකුටවත් අවිද්‍යාව අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න බෑ. හිතට අහු වෙනවා. ඒකට එක හේතුවක් තමයි සංයෝජන වශයෙන් බැලුවහම සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන මේ ප්‍රධාන ඕරම් භාගය කියන සංයෝජන පහ මේවා ගොරෝසුයි. මේ ගොරෝසු සංයෝජන නිසා ඊතා සියුම් වූ අවිද්‍යාව හසු වෙන්නේ. දැන් ගොරෝසු දෙයක් තියෙනකොට සියුම් දෙය හසු වෙන්නේ නැහැනේ. අපිට මහා හඬක් ඇහෙනකොට සියුම් හඬ නොඇසී යනවා. ඉතින් මේ විදිහට අර ගොරෝසු කෙලෙස් නිසා මේ අවිද්‍යාව ගැන කොච්චර කිව්වත් පොතපත බැලුවත් තෝරගන්නට බෑ. ඒ මුලින් සඳහන් කළ සංයෝජන ධර්මයන් ප්‍රහාණය කළාම නම් අන්න සියුම් අවිද්‍යාව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ අවිද්‍යාවෙන් තමයි ලෝක සත්‍යය වැසිලා ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට කේනස්සුන පකාශති කියලා අහුවනේ ප්‍රශ්නේ. මේ සත්‍යය බබලන්නේ නැත්තේ දීප්තිමත් වන්නේ නැත්තේ කොමක්ද? විවිච්ඡා පමාදානං පකාශති. විවිච්ඡා පමාදානං පකාශති. මෙතන විවිච්ඡා කියලා කියන්නේ මසුරුකම. මසුරුකමට කියන නමක් තමයි විවිච්ඡා කියලා. ආවාස මච්චරිය, කුල මච්චරිය, ධර්ම මච්චරිය ඔය විදිහට මසුරුකම් ගොඩාක් තියෙනවා. ඒ මසුරුකම් නිසා සත්‍යයන් ප්‍රකට වෙන්නේ නැහැ, දීප්තිමත් වන්නේ නැහැ, බබලන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. කිස්සාබි ලේපනං ග්‍රෝහි. අබිලේපනේවත් ඔහුගේ ඇලීම මොකද්ද? ඔහුගේ ඇලීම මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාරනවා ජප්පාබි ලේපනං බ්‍රෝමි. ජප්පාබි ලේපනං බ්‍රෝමි. ජප්පා කියලා කියන්නේ මේ තණ්හාවට කියන නමක්. ආශාවට කියන නමක්. ජප්පා කියලා කියන්නේ. තණ්හාව ලේපනයක්. ආශාව රාගය ලේපනයක්. ඒ උපමාවට පෙන්නලා තියෙනවා ඔය වැද්දෝ මේ වඳුරන් යන පාරවල් වල උඩ ගස්වල ලාටු වර්ගයක් තියනවලු උන්ව අල්ලගන්න. ඒ ලාටු වර්ගය අලෝලා තිබ්බහම වඳුරු ඇහිල්ලා හිටන් මේ මොකද්ද කියලා අත තියලා බලනවා. එතකොට අත ඇලෙනවා, ගලවන්න බෑ. ඒක ගලව ගන්න අනික් අතක් තියලා බලනවා. ඒ අතත් ඇලෙනවා. දැන් කකුල් දෙකක් තියලා වෑයම් කරනවා, අත් දෙක ගලව ගන්න. කකුල් දෙකක් ඇලෙනවා. එතකොට දැන් 4 පළකින් ඇලිලා.
ඊළඟට ඔළුවක් කියලා හිතන් පුළුවන් තරම් වෑයම් ගන්නවා මේකෙන් ගලව ගන්න කියලා. දැන් 5 තැනකින් ඇලිලා. ඒ වගේ මේ රාගය ඇලීම තණ්හාව නිසා රූප සබ්කාමය, ශබ්දකාමය, ගන්ධකාමය, රසකාමය, පොට්ටම්බකාමය මේ 5 තැනක ඇලෙනවා සත්‍යය. ඉතින් අර වඳුර එහෙම ඇලිලා ඉන්නකොට වැද්දාවිත් තමන්ගේ වශගේට ගන්නවා. තමන්ට ඕන දෙයක් කරගන්න පුළුවන්. දැන් යන්න බෑ උන්ට. මරා ගන්නවා. ඒ වගේ මේ කාමාදී 5 තැනකින් ඇලිලා ඉන්නකොට මාර වශගේට යනවා. මාර වශගේට යනවා. ඒකයි මේ ජප්පාබි ලේපනං භූමි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මෙතන කාරණයක් වදාලා උඩ ප්‍රශ්නේදී විවිච්ඡා පමාදානප්පකාශික පමාද කියලා. ඒක ගැන විස්තර කරන්න බැරි වුණා. පමාදානප්පකාශික ප්‍රමාදයක් මේ මච්චරියත් නිසා තමයි මේ ප්‍රකට නොවන්නේ දීප්මත් නොවන්නේ. ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වර්ණ මච්චරිය, ධර්ම මච්චරිය කියලා 5ක් තියෙනවා. මෙන්න මේ මසුරුකම නිසා ප්‍රකට වෙන්න දීප්තිමත් වෙන. අනිත් කාරණේ පමාදානප්පකාශි ප්‍රමාදයක් ඒකට හේතු වෙනවා. ප්‍රමාද මේ ප්‍රමාදය වරින් වර විස්තර කරලා දීලා තියෙනවා. කායුච්චරිතේවා වචීදුච්චරිතේවා මනෝජුච්චරිතේවා කාය වචී මනෝ කියන මේ දුස්චරිතයන් පිළිබඳව පංචසවා කාමගුණේස චිත්තස්ස වස්සග්ගතා. ඒ කියන්නේ පංචකාම ගුණයන්ට පංචකාමයන්ටත් කාය වචී මනෝ කියන දුස්චරිතයන් පිළිබඳවත් හිත විහිදුවලා ඒ පැත්තට යොමු කරනවා කියන එක. ඒ පැත්තට මිහිත යොමු වෙලා බැඳිලා පවතිනවා. අනිත් පැත්තට කුසලානං වා ධම්මානං භාවනාය කුසල ධර්මයන් සමාධි විදර්ශනාදී භාවනාවන් පිළිබඳව අසක්කච්ඡ කිරියත. ඒක සකස් කොට නියම හැටියට කරන්නේ. අසාතච්ඡ කිරියත. හරියට කරන්නේ එක දිගටම කරගෙන යන්නේ හිත හිත කරන. අනත්ථිත කිරියත. සකස්කට කරන්නේ නිරන්තරයෙන් කරන්නේ වරින් වර ඉඳලා හිටලා එහෙම කරනවා. ඕලීන බුද්ධිතා සිතේ හැකිලිච්ච බව උදාසීන බව. නිත්‍යත්ව දොරතා. නිත්‍යත්ව ඡන්දතා. ඒ කුසල ධර්මයන් සමාධි දර්ශනාදී කුසල ධර්මයන් පිළිබඳව ඒවා කරන්න කැමැත්ත අත්තර දාලා තියෙන කැමැත්තක් නැහැ පැත්තට යොමු වෙන්නේ නැහැ. වීරිය අත්තර දාලා. මෙන්න මේ ටික තමයි සරල වශයෙන් ප්‍රමාදය කියන්නේ. එතකොට විවිච්ඡා කියන මසුරුකමත් මේ ප්‍රමාදයක් නිසා තමයි සත්‍යයන් දීප්තිමත් නොවන්නේ බබලන්නේ නැත්තේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ජප්පාබි ලේපනං බ්‍රූමි කියන එක තෝරලා දුන්නා. අර සත්‍යයේ ඇලීම ඒක තමයි තණ්හාව කියන්නේ. හතරවෙනි පස්සේ දුක්ඛමස්ස මහම් භයං. උට බය මේක තමයි දුක. ඒ බුදුරජාණන් වහන්සේ නොයෙක් කටියකින් වදාරලා තියෙන ජාති ආදී දුක් රෝග විරිමානන්ද සූත්‍රයේ රෝග 46ක් දේශනා කළා තියෙනවා. ඒ වගේම මව් මරණයටපත් වීම, පියා මරණයටපත් වීම ආදී මේ අනේකාකාර දුක් අන්දරාවක් තියෙනවා. මේක තමයි මේ සත්වයාට බය මේක කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඊළඟට අජිත මානවක තවත් ප්‍රශ්නයක් අහනවා.
සවන්ති සම්බදී සෝතා සෝතානං කිං නිවාරණං සෝතානං සංවරං බ්‍රූහි කේන සෝතා පිත්තියරේ. මේ අජිත මානවකයා අහනවා සමන්ති සම්බදී සෝතා. මේ සෝතා කියලා කියන්නේ තණ්හා දිට්ඨිය ආදී මෙන්න මේවා. හැම තැනම මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියයන්ගෙන් ගලා හැලෙනවා. ඒක නවත්තගන්නේ කොහොමද? ඒ ශ්‍රෝතයන්ගේ සංවරය මට කියා දෙන්න. මොන විදියකට මොන හේතුවකින්ද ශ්‍රෝතයන් වහලා දමන්නේ කියලා මේ අජිත මානවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මෙතන ශ්‍රෝත කියලා කියන්නේ ශ්‍රෝත පහක් තියෙනවා. තණ්හා ශ්‍රෝතය, දිට්ඨි ශ්‍රෝතය, කිලේශ ශ්‍රෝතය, දුච්චරිත ශ්‍රෝතය, අවිජ්ජා ශ්‍රෝතය කියලා. මේවට ශ්‍රෝත කියන්නේ මේවා නිකන් ජල ධාරාවක් වාගේ කෙලෙස් වශයෙන් ගලාගෙන යනවා. අර කඳු මුදුනට වස්සාම වතුර ගලාගෙන ගිහිල්ලා මහ ගංගාවල් පිරෙන්න වාගේ ක්‍රමයෙන් වැඩිලා දියුණු වෙලා යන නිසා ඒවට ශ්‍රෝත කියලා කියනවා. හැමතැනම මේ ශ්‍රෝත ගලා හැලෙනවා. හැමතැනම කිව්වාම ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත කියන මේ දොරටු හයේම මේ ශ්‍රෝතයන්, තණ්හා ආදී ශ්‍රෝතයන් ගලාගෙන යනවා. ඒව නවත්ත ගන්න කොහමද? ඒක ආවරණය කරගන්නේ කොහමද? ඒ ශ්‍රෝතයන්ගේ සංවරය මට කියා දෙන්නය. කොහොමද ඒ ශ්‍රෝතයන් වසා දමන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ අජිත මානවක. යානි සෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණං සෝතානං සංවරං බ්‍රූමි පඤ්ඤායේතං පිත්තියරේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් තරම් මේ තණ්හා ආදී ශ්‍රෝතයන් අස්කන්නාසාදී ඉන්ද්‍රියයන්ගෙන් ගලා හැලෙනවා. සතිතේ සංනිවාරණ. ඒවා නවත්තන ක්‍රමය තමයි සිහිය. සිහිය කියනකොට එතන නුවණත් අදහස් කරනවා සතිතේ සංනිවාරණ. සිහිය පවත්වා ගැනීම. සෝතානං සංවරං බ්‍රූමි පඤ්ඤායතං පිතිරේ. ඒ ශ්‍රෝතයන්ගේ සංවරය මම කියා දෙනමය. ප්‍රඥාවෙන් තමයි මේ තණ්හා ආදී ශ්‍රෝතයන් වසා දමන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මෙතන ප්‍රඥාවක් යනවා සතියක් යනවා. එතකොට සිහි නුවණ කියලා අපි සරල වශයෙන් ගත්තාම අස්කන්නාසාදී දොරටු වලින් ගලා එන තණ්හා ආදී ශ්‍රෝතයන් නවත්තා ගැනීමට ඒව නිවාරණය කර ගැනීමට තියෙන ක්‍රමේ තමයි සිහිනුමන පැවැත්වීම. බුදුරජාණන් වහන්සේ වදාළා. කොහොමද සිහිනුමන පවත්වන්නේ?
අබ්බේ සංඛාරා අනිත්‍යාති සියලු සංස්කාර අනිත්‍යයි කියලා ඔන්න සීනුවන පවත්. සබ්බේ සංඛාරා දුක්ඛාති සියලු සංස්කාරයන් දුකයි කියලා සිහිනුවන පවත්. මෙතන සංස්කාර කියනකොට නාම රූප ධර්ම පංච උපාදානස්කන්ධය එහෙම නැත්නම් අපේ ජීවිතය අදහස් කරනවා. සබ්බේ සංඛාරා අනාත්තාති සියලු සංස්කාරයන් අනාත්මයි කියලා දකින. සත්‍යාකාරයේ දකින නුවණින් දකිනම එතකොට අර තණ්හා ආදී ස්රෝතයන් ගලා හැලෙන්නේ නැහැ. ඊළඟට අවිජ්ජා පත්‍ය සංඛාරා ආදී මේ හේතුඵල ධර්ම පටිච්ච සමුප්පාදයට අනුම සිහිනුවණින් දකින්නකොට බලනකොට මේ තණ්හා ආදී ස්රෝතයන් ගලා හැලෙන්නේ නැහැ. ඊළඟට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍යයන් පිළිබඳව වටහා ගන්නකොට අර තණ්හා ආදී ස්රෝතයන්ගේ ගලා හැලීම නවතිනවා. මේ ධම්මා පරිඤ්ඤය මේ ධම්මා පහන මේ විදියට මේ ධර්ම පිරිසිඳ දත යුතුයි මේ ධර්ම ප්‍රහාණය කළ යුතුයි මේ ධර්ම සාක්ෂාත් කළ යුතුයි මේ ධර්ම වැඩි යුතුයි කියලා චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව සිහිනුවන ඇති වෙනකොට අර තණ්හා ආදී ස්රෝතයන් ගලා යාම නවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට මේ අජිත මානවක තවත් ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේ. දැන් මෙතන සති පඤ්ඤා දෙක පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළානේ. ඒ ගැනම අහනවා මේ අජිත මානවක. පඤ්ඤාතේව සති චාපි නාම රූපංච මාරිස ඊතං මේ පුත්තෝ පබ්බ්‍රෝහි අත්තේතං උපරුද්ධති. කලින් වදාළ මේ පඤ්ඤාචේව සතිචේ සිහියත් නුවණත් මේ දෙකයි. ඊළඟට නාම රූපංච නාම රූපත් මාරිස කියන්නේ නිදුකානන් වහන්සේ කියලා අහන ප්‍රශ්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේටත් එම ආමන්ත්‍රණය කරන බොහෝ සෙයින් දෙවිය මාරිස කියන්නේ නිදුකානන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කළා නම් ප්‍රඥාවත් සිහියක් නාම රූප ධර්ම කියන මේවා මේ ගැන මම අහනවා කත්තේතං උපරුජ්ජති මේ කියන ධර්ම සේරම නැති වෙලා ප්‍රහාණය වෙලා ෂේ වෙලා යන්නේ කොහෙදද කොතෙන්ද කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ අජිත මානව. බුදුරජාණන් වහන්සේ වදාරනවා යමේතං පඤ්ඤං අපුච්චි අජිතං වදාමිතේ යත්ථ නාමං රූපං අශේසං උපරුද්ධති විඥානත් නිරෝධේන එත්තං උපරුද්ධති.
බුදුරජාණන් වහන්සේ පිළිතුරු දී වදාරනම අජිතය ඔබ මගෙන් මේ විදිහට ප්‍රශ්නයක් ඇහුවා. අනේ ප්‍රශ්නෙට තමයි මම මේ පිළිතුරු දෙන්නේ. යම් තැනක නාම රූපත් සිහිනුවණක් කියන මේවා ඉතිරි නැතුව විනාශයට නිරෝධයට යනමද කියලානේ අහුවේ. අනේකට උත්තරේ තමයි විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. විඥානයාගේ නිරෝධය. මෙතන විඥානය කියන එක අபிසංස්කාර විඥානය කියලා තමයි විස්තර කරලා තියෙන්නේ. ඒ අபிසංස්කාර විඥානය කියනකොට සෝවාන් පුජ්‍යලයාගේ අபிසංස්කාර විඥානය ඇති වෙනා මාර්ග ඥානය. එතෙන්දී ඔහු ආත්ම හතකින් එහා පැත්තේ ඇති වෙන සිහි නුවණ නාම රූප ධර්ම නැති කරයි. සකෘදාගාමී පුජ්‍යලයාගේ අபிසංස්කාර විඥාණයෙන් ආත්මයකට එහා පැත්තේ තියෙන සේරමේව ප්‍රහාණය කරනවා. අනාගාමී පුජ්‍යලයා එකවරක් පමණක් නැවත මේ කාම ලෝකයට නොයන ස්වභාවයෙන් යුක්ත එකවරක් ඉපදීමේ නාම රූප විතරයි අනාගම පුජ්‍යලයාට ඉතුරු වෙන්නේ. රහත් පුජ්‍යලයා නැමත කවදාවත් උපදින්න පිරිනිවන් පෑවෑන් පස්සේ අර අபிසංස්කාර විඥානයාගේ නිරෝධයෙන් ඒ ආකාරයෙන් නාම රූප ධර්මයන් ප්‍රහාණය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දී වදාළා. ඊළඟට මේ අජිත මානවකයා තවත් ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේ. යේච සංඛාත ධම්මාසේ යේච සේඛා පුතු ඉද තේසං මේ නිපකෝ ඉරියං පුට්ඨ පබ්‍රෝහි මාරිස. මේ ගාථාවෙන් මේ අජිත මානවකයා බුදුරජාණන් වහන්සේ අහන්නේ මේ සේක ප්‍රත්‍යඥයන්ගේ රහතන් වහන්සේගේ పూర్ව භාග ප්‍රතිපදාව. සංඛාත ධම්ම කියන්නේ රහතුන් වහන්සේලාට කියන නමක් තමයි. ඒ ධර්ම නුවණින් අවබෝධ කළ කියන තේරුම. සියලුම ධර්ම නුවණින් අවබෝධ කළ පිරිස තමයි මහරහතුන් වහන්සේලා. උන්වහන්සේලාට කියනවා සංඛාත ධම්මා කියලා. ධර්මයේ අවබෝධ කරගත්ත පිරිස. ඊළඟට යේච සේඛා පුතු ඉද මේ සේක සායික්ෂය බොහොම ඉන්නවා මේ ලෝකේ. සෝවාන් සකරදාගාමි අනාගාමි කියන මේ තුන් කොටසට කියනවා සේක කියලා. හික්මන පිරිස. සීල සමාධි ප්‍රඥාවන් සම්පූර්ණ කළා නැහැ තාමත් හික්මෙනවා. ඒ නිසා ඒ ශ්‍රාවකයන්ට කියනවා සේක කියලා සායුක්ෂ ශිෂ්‍යය. රහතන් වහන්සේලාට කියනවා අසේක කියලා. වහන්සේලා හික්මිලා ඔක්කොම අවසන් කළා කියනවා. එතකොට මේ විතමානබක බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ මේ ප්‍රත්‍යඥයන්ගේ ශේක පුජ්‍යලයන්ගේ මහරහතන් වහන්සේලාගේ పూర్ව භාග ප්‍රතිපදාව. ඒක තමයි මේ අහන ප්‍රශ්න.
පූර්ව භාග ප්‍රතිපදාව. මේ ගාථාව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල විසිරීලා තියෙන ගාථාවක්. ඉතා වටිනා ගාථාවක්. බුදුරජාණන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේගෙන් මේ ගාථාව අහලා තියෙනවා. තවත් තැන්වල සාකච්ඡාවට අරන් තියෙනවා. මේකට විවිධාකාරයෙන් අර්ථ දක්වන්නට පුළුවන්. පූර්ව භාගයේ වශයෙන් නාම රූප වශයෙන් පංචස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් විවිධාකාරයෙන් අර්ථ දක්වන්නට පුළුවන්. සරියුත් මහ රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධය වශයෙන් අර්ථ දක්වලා තියෙනවා. ඉතින් මෙතන එතකොට ප්‍රත්‍යඥයන්ගේ ශේක පුජ්‍යලයන්ගේ රහතන් වහන්සේලාගේ පූර්ව භාග ප්‍රතිපදාව මොකද්ද කියලා තමයි මේ අජිත මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. එතකොට ඒ පුජ්‍යලයන්ගේ ප්‍රතිපදාව තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය ආදී වශයෙන් සැලකීම සම්මර්ෂණය කිරීම. නාම රූප හෝ කොයි අතින් ගත්තත් එකයි. ඒවා අනිත්‍ය ආදී වශයෙන් සැලකීම සම්මර්ෂණය කිරීම ඒ ප්‍රතිපදාව තමයි මූලික වශයෙන් ගත්තා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක වදාරනවා මේකට පිළිතුරු. කාමේසු නාභිගින්ජේය මනසානා විලෝසියා කුසල සම්පදම්මානං සතෝ භික්ඛු පාපිබ්බදේ. මොකද්ද මේ ප්‍රතිපදාව? ඒක පුජ්‍යත්වයේ රහතන්වහන්සේලාගේ තේමනයන් නම් සාර්ථක වීමට, මාර්ගඵල අවබෝධ කර ගැනීමට, සෝවාන් සකෘදාගාමි අනාගාමි රහත් කියන මේවට පැමිණීමට ප්‍රතිපදාව තමයි මේක. කාමේසු නාභි ගිජ්ජේය. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බ කියන මේ කාමයන්, කාම වස්තුන් පිළිබඳව නොඇලෙන්නේ. ඒ කාම වස්තු තියෙනවා, අපි ඒවායේ ඇලෙන්න හොඳ නැහැ. කාමයන්නි නොඇලෙන්නේ. ඔය එක. මනසා නාබිලෝසියා. හිත සංසිඳවා ගන්න මේ කැළපිච්ච නැති හිතක් ඇති කරගන්න. මනසා නාබිලෝසියා. ඒ වගේම කුසලෝ සබ්බ ධම්මාන. සියලු ධර්මයන්ට, මෙතන සියලු ධර්මයන් කියන්නේ අනිත්‍ය ආදී ලක්ෂණ මෙනෙහි කිරීමේ කියන ධර්ම. ඒකට හොඳ දක්ෂයෙක් වෙන්නට ඕන. සතෝ භික්ඛු පරිබ්බතේ. භික්ෂුව සිහියෙන් යුක්තව වාසය කරන්න හැසිරෙන්න ඕන. එන්න මේක තමයි ප්‍රතිපදාව. සෝවාන් වීමට, සකෘදාගාමි වීමට, අනාගාමි වීමට, රහත් වීමට ප්‍රතිපදාව මෙන්න මේකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. පින්වත්නි, මේ අජිතවානක ප්‍රශ්නේ ගාථාවල ඊ타ත්ම වටින ගැඹුරු ධර්ම රාශියක් තියෙනවා. ඉතින් අපට මේවා විස්තර කරන්නට බෑ, කාලය හරස් වෙනම. මේ කාල සීමාවේ හැටියට කෙටියෙන් විස්තර කරන්නට යෙදුණා. මේ විදියට මේ අජිත මානවකයා ප්‍රශ්න ඇහුවාම ප්‍රශ්න අහලා ඔක්කොම අවසන් වෙනකොට ඒ අජිත මානවකයාත්
එයත් එක්ක සමාන අදහස් ඇති. සේරම ටික උතුම් වූ සෝවාන් මාර්ග ඵලයට පත් වෙනවා. ඊළඟට මේ දේශනාව අජිතමානවක ප්‍රශ්න අවසානයේදී අර කලින් කියාපු බාවරේ බ්‍රාහ්මණයා සියලුම කෙලෙස් නසාගෙන උතුම් වූ මහරහත් භාවයට පත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිය මේ සූත්‍ර දේශනාවේ ඉතා වටිනා ගැඹුරු ධර්ම රාශියක් තියෙනවා. අවස්ථාවේ හැටියට ඉතින් සරල වශයෙන් විස්තර කළේ මේ එක ගාථාවකින් වුණත් පැයක් පමණ ධර්ම දේශනා කිරීමට ධර්ම කාරණා තියෙනවා. ඉතින් මේ අවස්ථාව වෙන විට පැයකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණය කළා. හැමදෙනාම ඊටාම හොඳින් ධර්ම ශ්‍රවණය කළා. මේ කියා දුන්නු කරුණ තවදුරටත් හිතට ගන්නට ඕන. හිතට අරන් තමන්ගේ සීල භාවනාදී ගුණ වඩාගෙන මේ බුදුරජාණන් වහන්සේ වදාළ හැටියට මේ ප්‍රතිපදාවට බැහැලා ඒ ගුණ ලබා ගැනීමට හැමදෙනාම බලාපොරොත්තු වෙන්නට ඕන. ඉතින් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් අපි සිද්ධ කළා උතුම් කුසල බලයෙන් හැමදෙනාටම ඉතා ඉක්මනින් උතුම් මහා මහ නිවන් දකින්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සබා ගන්නවා.